අපි 122 වෙනි පිටුවේ ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කොටස මම කලින් මේ අවස්ථාව මේ කොටස කියලා ඇත් දුල පුතාලාට මේව ඊටාම වැදගත් කොටසක් මේ දත්ත නිරූපණය කියන කොටස. මේක දුල පුතාලා ඒ එදින ජීවිතයේදී සමහර වෙලාවට අපි මහ බැංකුවක වාර්තාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර කම්පැනි එක වාර්තාවක් වෙන්න පුළුවන්. එතකොට ඒවා අවුරුද්දට දෙපාරක් විතර සාමාන්‍යයෙන් ඒ වාර්ෂික වාර්තා නිකුත් කරනවා. අවුරුද්දට එකපාරක් හරි දෙපාරක් හරි. එතකොට ඒ වගේ දෙයක එතකොට තමන්ගේ ආදායම ලැබෙන ආකාරය වෙන්න පුළුවන්. තමන් ලැබෙන දේ වියදම් වෙන ආකාරය වෙන්න පුළුවන්. ඒක දක්වන විදිය තමයි එතකොට තියෙන්නේ. මේ වටපාස්ථාරය කියන එක එතකොට ඒක යම්කිසි කුලකයක් කියලා කියන්න පුළුවන්. ඕන අපිට කුලකයක් කියලා කියන්න පුළුවන්. දොර පුතාලට ඒක තේරෙන්නේ නැති නිසා මම එතන කුලකය කියන වචනේ කියන්නේ නැහැ. එතකොට භාවිතා කරන්නේ නැහැ. එතකොට යම්කිසි කොටසක් තියෙනවා. ඒකෙන් එක එක්කෙනා එතකොට කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක. පන්තියක ළමයි ඉන්නවා අපි හිතුවොත් එහෙම 40ක් ඉන්නවා කියලා. සංගීත කරන ළමයි, නැටුම් කරන ළමයි, චිත්‍ර කරන ළමයි. ඒ වගේ එතකොට මේ පන්තියෙන් කොච්චරක් ඉන්නවද කියලා අපිට මේ වටපස්ථාරයකින් දැක්කුවහම අපිට ඕන කෙනෙක්ට ඒක දැකපු හැටිය තේරුම් ගන්න පුළුවන්. අපි මේ අවස්ථාවේදී ප්‍රතිශතයක් විදියට නිරූපණය කරනවා කියන එක අපි කලින් කතා කරා. එතකොට මේකෙදි මේ අගය. ඒක නිසා පන්තියේ ළමයි 40ක් ඉන්නවා නම් එතකොට ඒකේ ප්‍රතිශතය එතකොට 100%ක් වෙන්නේ 40න් 40 වෙනකොට. එහෙනම් පන්තියේ ළමයි චිත්‍ර කරන ළමයි 40න් කීයද? සංගීත කරන ළමයි 40න් කීයක්ද? නැටුම් කරන ළමයි 40න් කීයක්ද? එතකොට මේ අවස්ථාව එතකොට අපිට මේ වටපස්ථාරකින් නිරූපණය කරාම බලන ඕන කෙනෙක්ට කිසිම විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් පන්තියේ ඉන්න ළමයි මොන වගේ විෂයක්ද සෞන්දර්ය විෂයක්ද කරන්න කියලා. ඒක තමයි මේ වටපස්ථාරයේ තියෙන විශේෂත්වය වෙන්නේ ඒක. ඒක තමයි මේ වටපස්ථාරයක තියෙන එතකොට විශේෂත්වය කියන එක දුල පුතාලට ඒකට තේරුම් ගන්න පුළුවන්. අපි මෙතන ඉඳන් මේ පොතේ තියෙන කොටස කියවගෙන යන්න බලාපොරොත්තු වෙන. එතකොට ඒ කොටස බැලුවොත් එහෙම වටපස්ථාරයක සාමාන්‍යයෙන් කෝණ අගය දිනු නොලබන අතර එක් කේන්ද්‍රික ඛණ්ඩයේ නිරූපිත අගය ප්‍රතිශතයක් ලෙස දක්වනවා කියන්නේ. එතකොට ඒ කෝණේ එතකොට අපි හිතුවොත් එහෙම 150ක් නම් එතකොට ඒ 150 කියන එක එතකොට කෝණයක් බැලුවොත් එහෙම කෝණය එතකොට මේක වෘත්තයක් නම් අංශක 360 කියන එක දුර පුතාලා දන්න දෙයක්. ඒකෙන් 150ක් කියලා කියන්නේ එතකොට අංශක 180ක් කියන එක ඒක නිරූපණය කරනවා. දකින්න ඕන කෙනෙක්ට එතකොට ඒක දකින්න කෙනෙක්ට එතකොට ඒක දැක්කහම මේක අංශක 180ක් කියලා දන්නවා. නමුත් ඒක තේරුමක් නැහැ ඇත්තටම ඒ බලන කෙනාට. බලන කෙනාට අවශ්‍ය වෙන්නේ 100ක් තියුණොත් එහෙම ඒකෙන් කීයක් මේකට අදාළද කියන එක. ඒ කියන්නේ ප්‍රතිශතය. ඒක නිසා පන්තියේ ළමයි 100 දෙනෙක් හිටියොත් එහෙම චිත්‍ර කරන ළමයි කීයක් ඉන්නවද? පන්තියේ ළමයි 100 දෙනෙක් හිටියොත් එහෙම සංගීතය කරන ළමයි කීයක් ඉන්නවද? පන්තියේ ළමයි 100ක් හිටියොත් ඒකෙන් නැටුම් කරන ළමයි කීයක් ඉන්නවද? ඒකයි අදාළ වෙන්නේ නැතුව අංශක 360 මෙච්චරක් කියන එක අදාළ නැහැ ඇත්තටම බලන කෙනාට. ඒක අපි නිරූපණය කරනකොට ඒක හොඳින් දකින්න කෙනාට ඒක නිරීක්ෂණය වෙන්න තමයි අංශක 360 එතකොට මේ කියන්නේ වෘත්තේ ඒ කියන්නේ වෘත්තේ එතකොට ඒ අංශක ප්‍රමාණය අංශක 360 ඒ ප්‍රතිශතයට අනුව වෙන් කරන්නේ බලන කෙනාට ඒ ප්‍රතිශතය හොඳින් නිරීක්ෂණය කරන්න. ඒක නිසා ඒක ඊටාම වැදගත් එතකොට මේ අවස්ථාව. එතකොට අපි ඒක මෙතන මේ තියෙන කොටස බැලුවොත් එහෙම වටපස්ථාරයක
මේ කොටස බැලුවොත් එහෙම වටපස්ථාරයක සාමාන්‍යයෙන් කෝණ අගය දෙනු නොලැබේ. ඒක වැදගත් කොටසක්. එතකොට වටපස්ථාරයක සාමාන්‍යයෙන් කෝණ අගය දෙනු නොලැබේ. නොදෙයි කියලා ලියුවත් කමක් නැහැ. දෙනු නොලැබේ. ඒක එකක්. ඊළඟට ලියා ගන්න දුර පුතාලා එක් කේන්ද්‍රික ඛණ්ඩයේ නිරූපිත අගය ප්‍රතිශතයක් ලෙස දෙනු ලැබේ. ඒ කොටස දුර පුතාලා එතකොට ලියා ගන්න. ඒ කොටස දුර පුතාලා ලියාගෙන ඉවර නම් ඕකේ. ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදි එතකොට දුර පුතාලා ඒක වැදගත් කොටසක්. එතකොට අපි අංශක 360න් දක්වනවා. නමුත් ඒක ප්‍රතිශතය තමයි ඒ අංශක 360න් දක්වන්නේ. අපි මේ ඊළඟ කොටස බැලුවොත් එහෙම කේන්ද්‍රික ඛණ්ඩ වෙනස් වර්ණ වලින් හෝ රටා වලින් දැක්වීමෙන් දත්ත සැසඳීම පහසු වෙනවා කියලා. එකම වෘත්තයක දත්ත නිරූපණය වන බැවින් වඩා අඩු වඩා වැඩි වශයෙන් සැසඳීමට පහසුයි කියන එක. එතකොට එකම වෘත්තයක තියෙන එක නිසා අපිට පුළුවන් මොකද්ද වැඩි මොකද්ද අඩු කියන එක දක්වන්න කියන එක. මේ අවස්ථාවේදී එක වැරද්දක් කරන්න එපා. ගොඩක් වෙලාවට අපි මේ වගේ මෙතන මේ දක්වලා තියෙන එක ඊටාම හොඳ ඒ දත්ත නිරූපණයක් මෙතන මේ සිද්ධ කරලා තියෙනවා. මෙතන මේ අවස්ථාව අදාළ නැහැ. එතකොට මේ අවස්ථාවේදී එතකොට ක්‍රිකට් මේවා දක්වලා තියෙනවා. එතකොට මේක ප්‍රතිශතය විතරක් දැක්වුවා නම් එතකොට ඕනනම් එතකොට හොඳින් ඒක නිරූපණය කරලා තියෙනවා. මේ අවස්ථාවේදී එක වැරැද්දක් කරන්න එපා දූල පුතාලා. විවිධ වර්ණ මේකට භාවිතා කරන්න එපා. අපි හිතුවොත් එහෙම මේක රතු පාටින් දැක්කුවා. මේක කොළ පාටින් දැක්කුවා. මේක නිල් පාටින් දැක්කුවා. මෙහෙම දක්වන්නේ නැහැ ඇත්තටම පස්තාර. මේකේ මේ දක්වලා තියෙන ආකාරයට එතකොට වර්ණේ එතකොට ඒ බැලුවොත් එහෙම එතකොට ඒක ලා වර්ණයක්, තද වර්ණයක් කියන ඒව භාවිතා කරන්නේ එකම වර්ණයක සාමාන්‍යයෙන්. ඒක ඊටාම ලස්සනයි. එතකොට ඒ දකින්න කෙනෙක්ට මේ පස්තාරය. ඒක නිසා ලා වර්ණය, තද වර්ණය කියන ඒව තමයි අපි භාවිතා කරන්නේ කියන්නේ. ඒක දූල පුතාලා මතක තියාගන්න. ඒකත් ඊටාම වැදගත්. ඒක නිසා මෙතන කේන්ද්‍රික ඛණ්ඩ වෙනස් වර්ණ වලින් හෝ රටා වලින් දැක්වීමෙන් දත්ත සැසඳීම පහසු වේ. මෙතන වෙනස් වර්ණ වලින් කියලා කියන්නේ එතකොට අපි මේ කතා කරන විවිධ පාට කියන එක නෙවෙයි. අපි මෙතන උදාහරණ දක්වලා තියුණෝ ලා පාට, තද පාට එහෙම ඒකේ කොටස් ටික. ඒක නිසා එකම වර්ණයේ ඒ ලා තද කියන ඒවායින් වෙන් කරාම ඒක බලන කෙනාට ඊටාම පහසුවෙන් බලා ගන්න පුළුවන්. ඒක නිසා කේන්ද්‍රික ඛණ්ඩ
වෙනස් වර්ණ වලින් හෝ රටා වලින් දැක්වීමෙන් දත්ත සැසඳීම පහසු වෙනවා කියන එක. කේන්ද්‍රික ඛණ්ඩ වෙනස් වර්ණ වලින් හෝ රටා වලින් දැක්වීමෙන් දත්ත සැසඳීම පහසු වේ. ඒ වගේම එකම වෘත්තයක දත්ත නිරූපණය වෙන හින්දා වඩා අඩු එක වඩා වැඩි එක ආදී වශයෙන් සැසඳන්න පුළුවන් කියන එක. ඒකත් දූල පුතාලා ලියා ගන්න. එතකොට මේ අවස්ථාවේදී මේ කොටස ඒක ලියාගෙන ඉවරනහම කියන්නේ හිමීට ලියා ගන්න කොටස. දූල පුතාලා ලියාගෙන ඉවර නම් කියන්න හිමීට ලියා ගන්න නැත්තම් මේ අවස්ථාවේදී එතකොට මේකෙදී මෙතෙන්ට වෙනකන් එතකොට අපි මේ කතා කරපු එක නිදසුණක් තමයි තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී ඊළඟ එක. එතකොට මේ අවස්ථාවේදී එතකොට දූල පුතාලා මේ කොටස Excel අපි භාවිතා කරොත් එimhe ඊටාම පහසුවෙන් අපිට පුළුවන් ඒකෙදී පස්ථාරය හදන්න. වටපස්ථාරය අපිට ඊටාම පහසුවෙන් පුළුවන් හදන්න Excel වල ඒක data ටික දැම්මනම්. නමුත් ඒක අපි කොහොමද ඇත්තටම හදන්නේ කියන එක තමයි මෙතනදී මේ අපි ඉගෙන ගන්න. ඕනම දෙයක් එහෙමයි ඒක හරියට අපි ඉගෙනගෙන ඒක භාවිතා කරන එක ඉතාම වැදගත් වෙන Excel භාවිතා කරලා අපි ඒක හදන්න පුළුවන් කියන එක වැදගත්. නමුත් ඒක ඇයි එහෙම වෙන්නේ කියන එක අපි ඉගෙන ගන්න මෙතනදී. අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී පුජ්‍යලයන් 600 දෙනෙක් සහභාගී වුණු ශ්‍රම දානයකදී දිවාහාරය ලබා දීම සඳහා තමන් වඩා කැමති ව්‍යංජන වර්ගය වඩාත්ම කැමතිකොට ව්‍යංජන වර්ගය පිළිබඳව විමසා ලබාගත් තොරතුරු පහත දැක්වෙනවා කියලා දෙනවා. එතකොට මේ අවස්ථාවේදී ඒ ආහාර වර්ගය මොකක්ද කියන එක එක පුජ්‍යලයන් කොච්චරක් කැමතිද කියන එක මාළු කියන එකට 250ක් කැමති කියලා දක්වනවා. බිත්තර 150යි, මස් කියන එකට 75යි, එළවලු කියන එකට 125ක් කැමති කියලා කියන්නේ. එතකොට හැම කෙනෙක්ගෙම මොයා මොකකටද කැමති කියන එක අහුවාම එතකොට මේ ආකාරයට ලැබුණා කියලා. මේ තොරතුරු එතකොට වටපස්ථාරයකින් අපි නිරූපණය කරන්නේ කොහොමද කියන එක. එතකොට අපි බැලුවොත් එහෙම මාළු එතකොට වලට කැමති ප්‍රමාණය බැලුවොත් එහෙම 250 දෙනෙක් ඉන්නවා. මේ 250 දෙනෙක් ඉන්නේ කොච්චර ප්‍රමාණයකින්ද? 600කින්.
600කින් 250 දෙනෙක් ඉන්නව නම් අපි මේ වෘත්තේ කොච්චර ප්‍රමාණයකින් අපි ඒක නිරූපණය කරනවද කියන එක වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි 600 දෙනෙක්ට 250ක් ඉන්නව නම් 360කට කීයක් ඉන්නවද? එතකොට අපිට මේකෙන් එතකොට මේ කෝණය කියන එක අපිට ලැබෙන. එතකොට මේකෙදී එතකොට අපිට ඒ කෝණය කියන එක අපිට ලැබෙනවා එතකොට. එතන කෝණය වෙන්නේ එතකොට මේක අවස්ථාවේදී 60න් බෙදනවා. මේක 60න් බෙදුවාම එතකොට අපි මෙතන එකක් වෙනවා. මේක 60න් බෙදුවාම එතකොට අපිට 6ක් වෙනවා. මෙතන 10 කියන එක එතකොට 10යි මෙතන 6යි කියන එක. එතකොට මෙතන 10 කියන එකෙන් මේක කපලා දාන්න පුළුවන්. 25 සරක් 6 කියන එක. එතකොට 25 වැඩි කිරීම 6 කියලා කියන්නේ එතකොට 150ක් වෙනවා. එතකොට මේ මාළු වලට කැමති ප්‍රමාණය එතකොට ආංශක වලින් පෙන්වුවොත් එහෙම ඒක ආංශක 150ක් වෙනවා. මෙතන ආංශක 180යි ඊට වඩා පොඩ්ඩක් අඩු කියන එක. එතකොට මේ වගේ ප්‍රමාණයකින් අපිට ඒක නිරූපණය කරන්න පුළුවන්. මාළු ඒක ප්‍රතිශතයක් විදිහට අපිට ඒක නිරූපණය කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී මෙතන දක්වලා තියෙන එතකොට මෙතන තියෙන්නේ ආංශක ප්‍රමාණය ඕනනම් මෙතන ප්‍රතිශතයක් විදිහට ලියන්න පුළුවන්. ඊළඟට බිත්තර කියන එක එතකොට බැලුවොත් එහෙම බිත්තර කියන එක එතකොට මේකෙදී 150 දෙනෙක් ඉන්නවා කීයෙන්ද 600ෙන්. එහෙනම් ආංශක 360කින් අපි ඒක නිරූපණය කරොත් ඒ කියන්නේ 600 දෙනෙක්ට එතකොට 150 දෙනෙක් ඉන්නවා. එහෙනම් 360 දෙනෙක් හිටියනම් කොච්චරද කියන එක තමයි අපි වෘත්තෙන් නිරූපණය කරන්නේ. 360 දෙනෙක් හිටියොත් කොච්චරක්ද කියන එක. එතකොට එහෙනම් මේ අවස්ථාවේදී මෙතන එතකොට 60න් බෙදලා දැම්මොත් එහෙම 10යි මේක 60න් බෙදුවාම 6යි. මේකට මේක කැපිලා ගියා 15 වරක් 6 කියලා කියන්නේ එතකොට මේ අවස්ථාවේදී 90යි. අංශක 90කින් තමයි එතකොට බිත්තර ප්‍රමාණය දක්වන්නේ. අංශක 90කින් තමයි එතකොට බිත්තර ප්‍රමාණය දක්වන්නේ. මේක බිත්තර. ඒ වගේම දුවල පුතාලට පුළුවන් මස් ප්‍රමාණයක දක්වන්න 250 සමා වෙන 250 නෙවෙයි. එතකොට මේක 75 කියන එක. එතකොට 75 බෙදීම 600 කියන එක වැඩි කිරීම 360. මේකට මේක කැපුවාම එතකොට මෙතන 6ක් වෙනවා. මෙතන බැලුවොත් එහෙම 10ක් වෙනවා. 5න් බෙදන්න පුළුවන් මේක එතකොට 15යි. මෙතන 2යි 2 මේකට බෙදුවාම 3යි. 3 වරක් 15 කියන්නේ එතකොට 45ක් වෙනවා අංශක. මස් වලට කැමති ප්‍රමාණය අංශක 45ක් වෙනවා. ඊළඟට බැලුවොත් එහෙම එළවලු වලට කැමති ප්‍රමාණය එතකොට එළවලු වලට කැමති ප්‍රමාණය එතකොට 125ක් ඉන්නේ කීයෙන්ද 600. එහෙනම් 360ක කියන එක එතකොට ආංශක නම් එතකොට මේකට බෙදුවාම 10යි මෙතන 6යි. එතකොට මේක එතකොට 5න් බෙදුවාම එතකොට මේ අවස්ථාවේදී 2යි මෙතන මේක කැපුණාම 3යි. එතකොට මෙතන 5න් බෙදන්න ඕන 2යි 5යි 25යි. 25 සරත් 3 ඒ කියන්නේ ආංශක 75ක් වෙනවා මේ කොටස. ආංශක 75ක් වෙනවා මේ කොටස. ඒක නිසා මේ ආකාරයට පුළුවන් දුල පුතාලට මේක දක්වන්න. එතකොට කීයෙන් කොච්චර ප්‍රමාණයකින් කොච්චරක්ද එතකොට 600න් කොච්චර ප්‍රමාණයක්ද කියන දුල පුතාලට මෙතනින් බලන්න පුළුවන්. ඒ අවස්ථාවේදී එතකොට කොච්චර ප්‍රමාණයකින් කොච්චරද කියන එක නම් ඒක අංශක 360ක් 360 දෙනෙක් හිටියාම මේක කොහොමද කියන එක තමයි
ඊළඟ කොටස. එතකොට දූල පුතාලා එතකොට ඒ කොටස එතකොට මෙතන සේරම මම මෙතන දැක්කුවා ඒ කොටස ලියාගෙන ඉවරුනහම කියන්න අපි ඊළඟ කොටසේ තියෙන මේ කොටස එතකොට බලන්න පුළුවන්. එතකොට මෙතන මේ කෝණ ටික වැදගත් වෙන්නේ. එතකොට මේ ප්‍රතිශතය ළමයි 600 දෙනෙක් නම් මෙච්චරයි. ඒක ළමයි 360 දෙනෙක් හිටියනම් එතකොට කොච්චරක්ද කියන එක තමයි එතකොට අපිට මේකෙන් තීරණය කරන්න පුළුවන්. ඒක දූල පුතාලා ලියාගෙන ඉවර නම් කියන්න නැත්නම් අපි ඊළඟ කොටසට යන්න ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. එතකොට වටපස්ථාරය කියන එකක වැදගත්කම් වෙන්නේ ඒක ප්‍රතිශතයක් විදිහට මෙච්චර ප්‍රමාණයකට මෙච්චරක් තියෙනවා කියන එක ආංශක 360ක් එහෙම නැත්නම් මිනිස්සු 360 දෙනෙක් හිටියොත් කොච්චරක්ද කියන එක අපි ගණනය කරන එක තමයි මේ වටපස්ථාරික සිද්ධ වෙන්නේ. එතකොට වටපස්ථාරය කියන එක හොඳින් තේරුම් ගන්න. එතකොට ඒකෙදී මේ ප්‍රතිශතය කියන එක එහෙම නැත්නම් ඒ යම් ප්‍රමාණයක් කියන එක. එතකොට මේ අවස්ථාවේදී 600 දෙනෙක් ගැන කතා කරලා තියෙනවා. 600ට මෙච්චරක් නම් 360 දෙනෙක් හිටියනම් කොච්චරක්ද කියන එක තමයි අපි වටපස්ථාරයකින් නිරූපණය කරන්නේ. මේක දූල පුතාලා ලියාගෙන ඉවර ඇති කියලා හිතනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේ එතකොට මේ ආකාරයට මෙතන දක්වලා තියෙන ආකාරයට එතකොට විවිධ ක්‍රම වලින් අපිට දක්වන්න පුළුවන්. නමුත් මේ ආකාරයට තාම පැහැදිලිව දක්වන එක තමයි වැදගත් වෙන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස එළවලු ආහාරයට ගන්නා පුජ්‍යලයන් වටපස්ථාරයේ ඉතිරි කොටසින් ලැබෙන කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අනිත් සේරම ටික අපි දැක්වුවාම ඉතුරු වෙන කොටසෙන් එතකොට එළවලු ආහාරයට ගන්න ප්‍රමාණය නිරූපණය වෙනවා කියලා. ඒක නිසා එතකොට අපි එක විශේෂයෙන් ගණනය කරන්න අවශ්‍ය නැහැ කියන එක දක්වලා තියෙනවා. නමුත් ඒක දූල පුතාලා එතකොට ඒක හිතින් හරි එතකොට ගණනය කරන එක වැදගත්. ඉහත දැක්වූ තොරතුරු අනුව සැකසූ වටපස්ථාරය පහත දැක්වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මෙතන මේ දක්වලා තියෙන එතකොට ඒ කලින් තොරතුරු ඒකට අනුව එතකොට ඒ කලින් මේකෙදී එතකොට ඒ තොරතුරු වලට අනුව එතකොට මේ අවස්ථාවේදී මේ පස්ථාරය නිරූපණය කරාම ඉතුරු වෙන කොටසෙන් තමයි එතකොට මේ අදාළ එතකොට මේ ඉතුරු වෙන කොටසින් තමයි එතකොට එළවලු ආහාරයට ගන්න. එතකොට මේ පුජ්‍යලයන් සංඛ්‍යාව පෙන්눔 කරන්නේ. එතකොට මේ අවස්ථාවේ එතකොට මෙතන එළවලු එතකොට ආහාරයට ගන්න පුජ්‍යලයන් එතකොට මෙතන ඒ දක්වලා තියෙන. එතකොට ඒ ඉතුරු කොටසෙන් කියලා
දක්වලා තියෙන කොටස. ඒක නිසා ඒක දත්ත පහක් තියෙනවා නම් හතරක් අපි මේ ආකාරයට හතරක් දැක්වුවොත් එහෙම ඉතුරු දත්තය නිකම්ම එතකොට අපිට ඒක දක්වන්න පුළුවන් කියන එක. අපි ඉතුරු කොටස බැලුවොත් එහෙම ඉහත දැක්වූ තොරතුරු අනුව සැකසූ වටපස්ථාරය පහත දැක්වෙන. එතකොට වටපස්ථාරය මේ ආකාරයට අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපි මෙතන වටපස්ථාර කියන කොටස ගැන කතා කරේ. එතකොට ඒකේ ඒ වටපස්ථාර කියන එකේදී අපිට ලැබෙන්නේ එතකොට යම් ප්‍රතිශතයක් වගේ එහෙම ඒ වගේ දෙයක්. එතකොට අපි ඒක එහෙම නැත්නම් කොටසක් විදියට අපි ඒක මොකද කරන්නේ? අංශක 360ක් එහෙම නැත්නම් 360ක් කියන ඒ අවස්ථාවේදී ඒක කොච්චර ප්‍රමාණයක් ඉනවද කියන එක බලලා අපි ඒක පස්ථාරයකින් දක්වනවා. මෙතන අභ්‍යාස ටික තියෙනවා දුර පුතාලා ඒක කරලා බලන්න. මොනවා හරි දෙයක් තියෙනවා නම් හදන්න බැරි කොටසක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම කියන්න එතකොට. දුර පුතාලා එතකොට මේ කොටස් ටික එතකොට මේක මේ කෙදදි කරලා බලන්න. එතකොට අපි මෙතන මේ කතා කරන්න තියෙන ඊළඟට මේ 11.2 වටපස්ථාර ඇසුරින් තොරතුරු ලබා ගැනීම කියන කොටස. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වටපස්ථාර ඇසුරින් තොරතුරු ලබා ගැනීම. අපි ඒක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වටපස්ථාර ඇසුරින් තොරතුරු ලබා ගැනීම. අපි බැලුවොත් එහෙම දුල පුතාලේ කොටස ලියාගෙන ඉවරනා. එතකොට අපි වටපස්ථාර ඇසුරින් තොරතුරු ලබා ගැනීම කියන කොටස. එතකොට මේ වටපස්ථාරකින් එතකොට යම් ප්‍රතිශතයක් එතකොට නිරූපණය කරනවා කියන එක. එතකොට ඒක තමයි එතකොට අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන අංශක ගාන කියන එක ඒතරම් ප්‍රායෝගික නැහැ. එතකොට මේ වටපස්ථාරයක එතකොට භාගයක් කියන එක අපිට කෙලින්ම දැනක ගන්න පුළුවන් භාගයක් කියන එක. ඒක නිසා අපිට මේ කොටස කෙලින්ම දන්නවා අපි එතකොට ඒක ඒ කියන්නේ 150ක් කියන එක. මේක අපි දන්නවා මොකද ඒක 125ක් වෙන නිසා. ඒ කියන්නේ 4න් 1 කියන එක. අපි අනිත් දෙක දන්නේ නැහැ එතකොට ඒක නිසා අපිට ඒක ගැන අදහසක් ගන්න බෑ. අපි එතකොට මේ කොටස බැලුවොත් එහෙම එතකොට ඉහත වටපස්ථාරයෙන් දිනකට පැය 18ක් විකාශනය වන රූපවාහිනී නාලිකාවක් එක් වැඩසටහන සඳහා තම විකාශන කාලය වෙන් කර ඇති ආකාරය දැක්වෙනවා. මෙම වටපස්ථාරයෙන් පහත විමසා ඇති තොරතුරු ලබා ගනිමු කියලා දක්වලා තියෙනවා. වැඩිම කාලයක් වෙන් කරලා තියෙන්නේ කුමන වර්ගයේ වැඩසටහන් සඳහාද කියලා. එතකොට වැඩිම කාලයක් වෙන් කරලා තියෙන්නේ මෙතන මේ දත්ත හතරක් තියෙනවා 1යි 2යි 3යි 4යි දත්ත හතරෙන් වැඩිම වර්ගඵලයක් එහෙම නැත්නම් වැඩිම කෝණයක් නිරූපණය කරන දත්තය තමයි වැඩිම කාලයක් එතකොට වැඩසටහන් එතකොට කරන්නේ කියන එක.
එතකොට මේ අවස්ථාවේදී මේ විනෝදාත්මක කියන එක තමයි 50% කියා මේ කිෂා වලින් එතකොට තියෙනවා කියන එක. ඒක නිසා එතකොට වැඩිම කාලයක් වෙන්කොට ඇත්තේ කුමන වර්ගයේ වැඩසටහනද කියන එක එතකොට මේක එතකොට පිළිතුර වෙන්නේ විනෝදාත්මක වැඩසටහන. අඩුම කාලයක් වෙන් කර ඇත්තේ කුමන වර්ගයේ වැඩසටහනද? එතකොට ඒකේ වර්ගඵලය එහෙම නැත්නම් කෝණය අඩුම එක තමයි අඩුම කාලයක් එතකොට වැඩසටහන් වලට වෙන් කරලා තියෙන එක මොකද්ද? මේ අවස්ථාවේදී මෙතන කතා කරන වෙළඳ දැන්වීම. වෙළඳ දැන්වීම කියන එකට තමයි අඩුම කාලයක් එතකොට යොමු කරලා තියෙන්නේ කියන්නේ. ඊළඟට බැලුවොත් එහෙම එතකොට අධ්‍යාපනික කියන එක බැලුවොත් එහෙම අධ්‍යාපනික වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය දක්වන කේන්ද්‍රික ඛණ්ඩේ කේන්ද්‍ර කෝණය කොපමණක්ද කියලා අහනවා. අපි හිතන අංශක 90ක් කියන එක දූල පුතාලා දන්නවා මේක. අධ්‍යාපනික වැඩසටහන් සඳහා වෙන් කර ඇති මුළු කාලය මුළු විකාශන කාලයේ භාගයක් ලෙස දැක්වුවොත්. එතකොට අධ්‍යාපන වැඩසටහන් එතකොට මෙතන මේ අවස්ථාවේදී අපි මෙතන මම දැක්වුවා වගේ එතකොට 360න් අංශක කීයක්ද 90ක් ඒ කියන්නේ 4න් එකක් එතකොට 100ට දැක්වුවොත් එහෙම 100ට ඒ කියන්නේ 25යි 100ට 125ක් වෙනවා කියන එක. මෙතෙන්ට වෙනකන් ලියාගෙන ඉවර නම් දුල පුතාලා අපි ඊළඟ කොටසට යන්න පුළුවන් chat එකේ දාන්න ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න පුළුවන් එතකොට. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස අධ්‍යාපනික වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය කොපමණද කියලා දක්වනවා. අධ්‍යාපනික වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය. එතකොට මේ අවස්ථාවේදී මුළු කාලය කීයද? පැය 18ක් කියලා දක්වලා තියෙනවා. පැය 18න් කීයක්ද? 125ක් කියන එක එතකොට අධ්‍යාපන වැඩසටහන් සඳහා එතකොට මෙතන ලියන්න පුළුවන් අපිට මුළු කාලය පැය 18යි. එම නිසා අපිට ලියන්න පුළුවන් අධ්‍යාපන වැඩසටහන සඳහා අධ්‍යාපන වැඩ සටහන් සඳහා කියලා ලියලා සමාන වෙනවා. එතකොට අධ්‍යාපන වැඩසටහන් කියලා කියන්නේ එතකොට පැය මේ 18න් කීයක්ද? 125ක්. මේක මේකට බෙදුවාම 4යි 4න් බෙදුවාම එතකොට මේක එතකොට 9යි 4.5ක් වෙනවා. ඒ කියන්නේ පැය ඒක නිසා පැය 4.5ක් වෙනවා කියන එක තමයි පිළිතුර වෙන්නේ. අධ්‍යාපනික වැඩසටහන සඳහා වෙන් කර ඇති කාලය සහ විනෝදාත්මක වැඩසටහන් සඳහා වෙන් කර ඇති කාලය අතර අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න කියලා තියෙනවා. එතකොට අධ්‍යාපනික වැඩසටහන් සඳහා වෙන් කරලා තියෙන 4.5යි. එතකොට ඒක විනෝදාත්මක වැඩසටහන් සඳහා පැය 9ක් කියන එක. එතකොට මේක 4.5න් බෙදුවාම 2යි 1යි. 1ට 2ක් කියන එක තමයි දක්වන්නේ.
මේ අවස්ථාවේදී ඊළඟට දක්වලා තියෙනවා ක්‍රීඩා සඳහා වෙන් කර තිබූ කාලය පැය 3ක් නම් ක්‍රීඩා දැක්වෙන කේන්ද්‍රික කෝණය කොපමණද කියලා. එතකොට මේ අවස්ථාවේදී මෙතන දක්වලා තියෙන්නේ පැය 18න් පැය 3ක් එතකොට ක්‍රීඩා එහෙනම් අංශක 360 360න් නම් කොච්චරක්ද කියන එක එතකොට මෙතන 2 20යි එතකොට සමානයි 60යි අංශක. එතකොට මේ අවස්ථාවේදී අංශක 60ක් කියන එක අපිට ලබා ගන්න පුළුවන්. වෙළඳ දැන්වීම සඳහා යොදා ගැනෙනු කාලය කොපමණද අහනවා. එතකොට එහෙනම් වෙළඳ දැන්වීම සඳහා එතකොට වෙළඳ දැන්වීම කියන එක එතකොට මේ අවස්ථාවේදී ඉතුරු එක නම් එතකොට වෙළඳ දැන්වීම සඳහා එතකොට අපිට මේක දන්නවා වෙළඳ දැන්වීම ප්ලස් එතකොට කලින් මේ ක්‍රීඩා කියන එක එතකොට ක්‍රීඩා කියන එකයි වෙළඳ දැන්වීම කියන එක එකතුව. ක්‍රීඩා කියන එකේ වෙළඳ දැන්වීම කියන එක එකතුව එතකොට මේ අවස්ථාවේදී චුට්ටක් ඉන්න දුර පුතාලා එතකොට මේ අවස්ථාවේදී ක්‍රීඩා සඳහා වෙන් කර තිබූ කාලය පැය 3ක් නම් ක්‍රීඩා දැක්වෙන කේන්ද්‍රික කෝණය කොපමණද කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි ඒක කලින් කතා කර 18යි මුළු කාලේ එකෙන් 3ක් එතකොට ඒක 360න් වැඩි කරාම අංශක 60ක් කියන. වෙළඳ දැන්වීම සඳහා යොදා ගැනුණු කාලය කොපමණද කියලා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මෙතන වෙළඳ දැන්වීම සඳහා යොදා ගැනෙන කාලය කොපමණද කියලා අහන්නේ. එතකොට අපිට මේ අවස්ථාවේදී වෙළඳ දැන්වීම එතකොට මේ ගැන කතා කරන්න. එතකොට ඒක බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී වෙළඳ දැන්වීම කියන එක මේක එතකොට ඒකෙදී අංශක 45ක් වෙනවා. මොකද්ද? වෙළඳ දැන්වීම ප්ලස් ක්‍රීඩා 90ක් වෙනවා සමා වෙන අංශක 90ක් වෙනවා වෙළඳ දැන්වීම එකතු කරනවා ක්‍රීඩා. එතකොට මේ අවස්ථාවේදී වෙළඳ දැන්වීම සඳහා එතකොට යොදා ගැනුණු කාලය කොපමණද කියන. එතකොට වෙළඳ දැන්වීම ප්ලස් එතකොට මේ අවස්ථාවේදී ක්‍රීඩා ඒක වෙළඳ දැන්වීමේ එතකොට ක්‍රීඩායි කියන එක එතකොට එකතු කරා මේ අවස්ථාවේදී ඒක අංශක කීයක්ද 90ක් වෙනවා. එම නිසා අපිට වෙළඳ දැන්වීම සඳහා යොදා ගැනුණු කාලය කියන එක එතකොට මේ අවස්ථාවේදී වෙළඳ දැන්වීම සඳහා යොදා ගැන්වෙන එතකොට කාලය කියන එක කොපමණද කියන එක. වෙළඳ දැන්වීම එතකොට ඒක කොපමණද කියන එක එතකොට අපි ක්‍රීඩාවලට කොච්චර එතකොට ඒ අවස්ථාවේදී අංශක 60ක කෝණයකින් නිරූපණය කරලා තියෙනවා. ඒක නිසා අපි ඒක බැලුවොත් එහෙම මේක ක්‍රීඩා. ඒක නිසා එතකොට වෙළඳ දැන්වීම එතකොට වෙළඳ දැන්වීම කියන එක මම එක ලියපු එක කියවෙන්න නැති පුළුවන් දුරට මම එක ලියුවොත් එහෙම ආපහු වෙළඳ දැන්වීම ප්ලස් එතකොට මෙතන ක්‍රීඩා කියන එක අංශක 90ක් වෙනවා කියන එක ආවේ. එතකොට එම නිසා වෙළඳ දැන්වීම
ඒක නිසා එළන් දැන්වීම කියන එක සමාන වෙනවා ඒක නිසා වෙළඳ දැන්වීම කියන එක සමාන වෙනවා අංශක 90යි. මෙතන මම ආපහු උඩට ගියොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මෙතන ගැන කතා කරන්නේ මේ කොටස ගැන කතා කරන්නේ එතකොට මෙතන ගැන කතා කරන්නේ මේ කොටස එතකොට ආංශක මේ කෝණය කියන එක ආංශක 90ක් වෙනවා කියන එක දුල පුතාට දකින්න පුළුවන්. ඒක කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවා කියන එක. ඒක නිසා වෙළඳ දැන්වීම සඳහා යොදා ගන්න කාලය කොපමණද කියලා අහනවා. එතකොට මේ අවස්ථාවේදී ක්‍රීඩා කියන එකට 60ක් එතකොට අංශක ගිහින් තියෙනවා. එතකොට ඒක වෙළඳ දැන්වීම කියන්නේ අංශක 30කින් නිරූපණය වෙන්නේ. එම නිසා එයට ගත වූ කාලය සමාන වෙනවා. ඒකට කාලය එතකොට සමාන වෙනවා මොකද්ද? අංශක 30කින් එතකොට මේක නිරූපණය කරන්නේ මේ අවස්ථාවේදී. එතකොට මේ අවස්ථාවේදී අංශක 30කින් නිරූපණය කරන්නේ ඒක අංශක 360න් එතකොට මේ අවස්ථාවේදී 360කින් නිරූපණය කරන්නේ පැය කීයක්ද? පැය 18ක්. නමුත් මේ අවස්ථාවේදී එතකොට පැය මේකෙදී අංශක කීයක්ද? ඒකෙන් අංශක 30ක්. එහෙනම් එතකොට ඒකේ කාලය අපි මෙතන බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මේක කපලා දැම්මොත් එහෙම එතකොට 20යි. එතකොට මෙතන 30 තියෙනවා. එතකොට කාලය එතකොට මේක බෙදුවාම එතකොට අපිට ලැබෙනවා 1.5යි පැය. පැය 1.5ක් කියලා අපිට ලැබෙනවා. ඒ කියන්නේ මෙතන මේ අවස්ථාවේදී මේ දක්වන භාගය කියන එක එතකොට භාගය කියන එක අපිට වැදගත් වෙන. එතකොට කාලය කොපමණද කියලා අහනවා. එතකොට කාලය හොයන්න නම් අපි ඒක භාගය දැනගන්න ඕනේ. ඒකේ භාගය. එතකොට ඒ අවස්ථාවේදී අපි භාගය කියන එක දැනගන්න පුළුවන්. එතකොට ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය හොයාගන්න වෙනවා. මොකද මේ මුළු කෝණය කියන එක අපි දන්නවා අංශක. එතකොට මේ අවස්ථාවේදී මුළු කෝණය කියන එක අපි දන්නවා අංශක 360 කියලා. නමුත් එතකොට අපි මේ කතා කරන මේ කොටස එතකොට ඒකේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කියන එක අපි දැනගන්න ඕනේ. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කියන එක අපි දැනගන්න ඕනේ. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කියන එක මේ අවස්ථාවේදී ඒක බැලුවොත් එහෙම එතකොට ඒකේ භාගය බැලුවොත් එහෙම අංශක මුළු අංශක ප්‍රමාණය අංශක 360ක් තියෙනවා. ඒකෙන් එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ එතකොට කෝණය බැලුවොත් එහෙම ඒක මේ අවස්ථාවේදී අංශක 30ක් වෙලා තියෙනවා. 60න් 30ක් වෙලා තියෙනවා. ඒක මේ 60ක් කියලා 360ක් කියලා කියන්නේ පැය 18ක්. එහෙනම් එතකොට මේක 30ක් වෙනවහම කොච්චරක්ද කියන එක තමයි මෙතනින් ගණනය කරන්නේ. මේ අංශක 30 කියන එක එන්නේ කොහොමද කියන එකත් අපි කතා කරොත් එහෙම එතකොට ඒ අවස්ථාවේදී මෙතන විනෝද මේකෙදී එතකොට දක්වලා තියුණු මේ කොටස එතකොට ක්‍රීඩා සඳහා එතකොට ක්‍රීඩා කියන එකයි එතකොට මේ අවස්ථාවේදී එතකොට ක්‍රීඩාවලට එතකොට පැය 3ක් වෙන් කරලා තියෙනවා කියලා. එතකොට මේ පැය 18න් පැය 3ක් කියන එක. එතකොට අපි ඒක සුළු කරාම අපිට ලැබෙනවා ක්‍රීඩාවලට අංශක 60ක් කියලා. එහෙනම් මේ අවස්ථාවේදී ක්‍රීඩා කියන එකට එතකොට අංශක 60ක් කියන එක අහලා තියෙනවා. එතකොට ක්‍රීඩාවලට 60ක් කියලා. ක්‍රීඩා ප්ලස් මේ වෙළඳ දැන්වීම කියන එක. එතකොට ක්‍රීඩායි වෙළඳ දැන්වීම කියන එක කෝණය බැලුවාම ඉතුරු වෙලා තියෙන කෝණය අංශක 90ක්. ඒක නිසා අපි ක්‍රීඩා කියන එක අංශක 60ක් නම් අපි දන්නවා වෙළඳ දැන්වීම එතකොට අංශක 30ක් කියලා. එතකොට වෙළඳ දැන්වීම කියලා කියන්නේ එතකොට අංශක 30ක් වෙනවා මේ අවස්ථාවේ. ඒ
වෙනද දැන්වීම අංශක 30කින් පෙන්눔 කරන්නේ ඒ අංශක 360ම පැය 18ක් පෙන්눔 කරනවා. අංශක 360ම පැය 18ක් නිරූපණය කරනවා. එතකොට මේ අවස්ථාවේදී අංශක 30කින් කොච්චර පැය ප්‍රමාණයක් නිරූපණය කරනවද කියන එක තමයි තියෙන්නේ. එතකොට අංශක 360න් පැය 18ක්. එතකොට එහෙනම් අංශක 30කින් කොච්චරක්ද කියන එක. එතකොට අපි ඒක දක්වන්නේ අංශක 360න් අංශක 30ක් කියන්නේ. එහෙනම් අපි ඒක පැය 18කින් කොච්චරක්ද කියන එක එක සුළු කරාම දුල පුතාලට මෙතන 20යි මෙතන මේකට මේක කැපිලා ගියා 3 බෙදීම 2 කියලා ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ 1.5යි පැය. මේ කොටස දුල පුතාලා ලියා ගන්න එහෙනම් අපි මේ අවස්ථාවේදී එතකොට මේ කොටස දුල පුතාලා ලියාගෙන ඉවර නම් අපි අදට පන්තිය මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ලියා ගන්න මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් අහන්න දුල පුතාලා. මේ කොටස වෙනකන් අපි මෙතන මේක මේ දක්වලා තියෙන කොටස් ටික සේරම කතා කර මේ උදාහරණය එතකොට මේ අවස්ථාවේදී මේ තියුණු උදාහරණ එතකොට ඒක අපි නිදසුන දෙක කියන එක ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනට වෙනකන් අපි කතා කරා එතකොට. ආපහු පාරක් දුර පුතාලා එතකොට ඒක පොඩ්ඩක් ආපහු ඒක විසඳලා බලන්න. එතකොට මොකද්ද මේ කියන්නේ කියලා. තරම් අපහසු කොටසක් නෙවෙයි මේක. එතකොට ඒ කොටස දුර පුතාලා පොඩ්ඩක් ආපහු පාරක් ඒක මේ විසඳලා බලන්න. එතකොට අපි අදට පාඩම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක් සර්. ඔකේ සුබ රාත්‍රියක් දූල පුතාලා හැමෝටම.